මේක චුට්ටක් ඔන් කරන්න right. ඒතර මෙතනදී අපි උපකල්පනය කරන්න ඕනේ මාතෘකාව විදිහට අපි අරගමු සත්‍යතා වකින් SOP ප්‍රකාශයක් ලබා ගැනීම. Right. Right. එතකොට මෙතනදී අපි උපකල්පනය කරන දෙයක් තමයි මම උදාහරණයක් විදිහට අපි අරගන්න අපේ සිද්ධියට අදාළව ABC කියලා විචල්්‍ය තුනක් තියෙනවා. ඒ විචල්්‍ය තුනට අදාළව F කියන අවුට්පුට් එකක් තියෙනවා. දැන් මෙතනදී හොඳට මතක තියාගන්න ඔයගලන්ගේ සිනාරියෝ එක වැඩ කරන්නේ මේකට පස්සේ ප්‍රැක්ටිස් කරන්න මේ මම කියන දේ සිනාරියෝ එක දුන්නම අපි අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉන්පුට්ස් මොනවද ඒ ඉන්පුට්ස් වලට අදාළව අපේ අවුට්පුට් එක කොහොමද වැඩ කරන්නේ කියන එක. එතකොට අපි කරන්නේ ඉන්පුට් තුනයි නම් අපි දන්න විදිහට පේලි 8ක කම්බිනේෂන් එක හදා ගන්නවා. මේක දැන් අපි දන්නවනේ මේ කම්බිනේෂන් ටික ලියා ගන්න. ඔය විදිහට ඉන්පුට් කම්බිනේෂන්ස් ටික අපි ලියා ගන්නවා ට්‍රුත් එකට. මේක කරන්නේ අපිට දීලා තියෙන ප්‍රශ්නයේ කියවල බලලා මොනවාද තියෙන ඉන්පුට්ස් එහෙම නැත්නම් අවුට්පුට් එක කන්ට්‍රෝල් කරන කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා අතනගෙන ඒ තුන් දෙනෙක් ඉන්නවනම් විචල්්‍ය තුනක් තියෙනවා. right. ඒ විචල්්‍ය තුනට අදාළව ට්‍රුත් ටේබල් එක ඇඳ ගන්න. ඊට පස්සේ තියෙන්නේ සිද්ධියේ විස්තර කරලා තියෙන විදිහ අනුව මේ සිදුවීම් ටික බලලා දැන් මේ සිදුවීම් කියලා කියන්නේ දැන් මේ A කියන විචල්්‍ය සමහර වෙලාවට බල්බ් එකක් on වෙන off වෙන අවස්ථාවක්. ඊළඟට B කියන විචල්්‍ය සෙන්සර් එකක් on වෙන off වෙන අවස්ථාවක්. එහෙම දෙන්න පුළුවන්. ඒතර on වෙන අවස්ථාව 1 off වෙන අවස්ථාව බිඳුව කියලා අපි සලකලා තමයි මේක තර්ක කරගෙන යන්නේ. ඒ තර්ක කරන එක තමයි දැනට ලොකුට හිතන්න එපා. ඒක අපි දැන් ප්‍රශ්න කීපයක් කර කර ප්‍රැක්ටිස් වෙනවා. මේ අන්නේ තත්ත්වයන් වලට අදාළව අපිට හම්බෙන ට්‍රුත් ටේබල් එක මෙන්න මේක කියලා හිතන්න. ඒ කියන්නේ F කියන කෙනා වැඩ කරන්නේ මෙන්න මේ ආකාරයට. right. මෙතන බිඳුවක් කරන්න. හරි. ඒතර මේ ට්‍රුත් ටේබල් එක දැන් ඔයගොල්ලෝ හදාගෙන තියෙනවා. හදාගන්න විදිය කොහොමද කියන එක ගැන අපි කතා බහ කරමු. සමහර අයට ගැටලු ඇති කොහොමද අතරමැද තත්ත්ව නැතුව එක සැරේ F එක ගත්තේ කියලා. එක සැරේ F එක ගන්න විදිය තියෙනවා. right. ඒක තමයි අපි විභාගයට ප්‍රැක්ටිස් කරන්නේ. right. අර අපි කලින් කරපු ආකාරනුත් අහලා තියෙනවා. නමුත් මේක තමයි වැඩිපුරම කතා බහ වෙන මොඩල් එක වෙන්නේ. SOP ප්‍රකාශයක් ව්‍යුත්පන්න කරන්න නම් SOP ප්‍රකාශයක් ව්‍යුත්පන්න කරන්න නම් අපිට අවශ්‍ය වෙන කම්බිනේෂන් එක තමයි නැත්නම් අපි කන්සිඩර් කරන තැන තමයි ට්‍රුත් ටේබල් එකේ මෙන්න මේ F කියන කොලම් එක. කියන්නේ අවුට්පුට් කොලම් එක. අපි කන්සිඩර් කරන්න ඕනේ අපේ අවුට්පුට් කොලම් එක. right. ඒ අවුට්පුට් කොලම් එකේ එක විදිහට අවුට්පුට්ස් ඇවිල්ලා තියෙන තැන. එක කියලා අවුට්පුට්ස් ඇවිල්ලා තියෙන තැන. right. මේවට අපි කියනවා තව ලස්සන වචනයක් min terms කියලා. min terms. right. එතකොට මේ min terms ටික ලියන්න තියෙන්නේ අපිට දැන් අපි SOP කියලා කියන්නේ ගුණිතවල එකතුවක්නේ sum of product ගුණිතවල එකතුව. දැන් මේ ගුණිත ටික තමයි අපි මෙතනින්
කඩා ගන්න හදන්නේ. හදා ගන්න හදන්නේ. ඒතර ගුණිත ටික අපි කොහොමද ලියන්නේ? හරිම ලේසියි. අපි මේ එක වැටිලා තියෙන අවුට්පුට් එකේ අදාළ ඉන්පුට්ස් ටික සලකනවා. එතකොට මේ ඉන්පුට්ස් දැන් තියෙන්නේ බිඳුව බිඳුව බිඳුව. right? අපි SOP එකක් ලියනකොට බිඳුව සලකනවා යම්කිසි විචල්‍යයක අනුපූර්ණ වෙච්ච අවස්ථාව කියලා. එක සලකනවා යම්කිසි විචල්‍යයක ස්වභාවික අවස්ථාව නැත්තම් natural state එක කියලා. ඔන්නෝක ඔළුවේ තියාගෙන අපි මේ විචල්්‍ය වලට අදාළව මේ A B C කියන විචල්්‍ය තුනට අදාළව ටර්ම් එක මෙතන ලියනවා ගුණිතයක් විදිහට. එතකොට බිඳුව 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 තියෙන නිසා මම මේක ලියනවා A bar dot B bar dot C bar කියලා. මොකද බිඳුව කියලා කියන්නේ අනුපූර්ණය වෙච්ච අවස්ථාව. හරි. ඔය කරපු දේ තේරුණාද? කන්ෆර්ම් කරන්න. ටර්ම් එක කොහොමද ලියාගත්තේ කියන එක විතරයි දැනගන්න ඕනේ. right. හරි. හොඳයි. ඔය විදිහට අපිට තියෙන්නේ මේ එක අයිති වෙලා තියෙන තැන් විතර SOP එක ලියනකොට අපි සලකන්නේ එක තියෙන තැන්. ඒ තැන් වලට අදාළව ටර්ම් එක ලියා ගන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි ටර්ම් එක මට ලියත හැකි A bar dot B bar dot C කියලා. right? ඊළඟට තුන්වෙනි ටර්ම් එක කියලා කියන්නේ තුන්වෙනියට එක වැටලා තියෙනවා. කියන්නේ මෙතන. මේක මට ලියන්න පුළුවන් A dot B bar dot C bar. මෙතන එක වැටලා තියෙන තැන මට ලියන්න පුළුවන් A dot B dot C bar කියලා. හරි. පද ටික ලියපු විදිහ තේරුණාද? කන්ෆර්ම් කරන්න. right. නියමයි. දැන් ඉතින් අපි SOP එක ලියලා ඉවරයි. හදලා ඉවරයි. මොකද දැන් අපි SOP එක ලියනවා. SOP එක ලියන්නේ මේ විදිහට. F නේ අපිට හම්බෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් SOP එකක් ලියන නිසා අපිට ආව නොටේෂන් එකක් විදිහට දාන්න පුළුවන්. F අකුර දාලා SOP කියන පොඩි අකුරු තුනකින් යාව ඉන්ඩිකේට් කරන්න පුළුවන්. F SOP කියන. right? F SOP කියලා දාලා මේ තියෙන පද ටික අපි මේ හොයාගත්ත පද ටික ධන ලකුණු වලින් එකතු කරලා ලියන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. කියන්නේ මේක ලියන්න පුළුවන් F SOP සමානයි A bar dot B bar dot C bar plus A bar dot B bar dot C plus A dot B bar dot C bar plus A dot B dot C bar. right? ඔච්චරයි SOP එක කියලා කියන්නේ. හරි. මම දැන් ඔයගලන්ගේ නෝට් එක පැත්තට චුට්ටක් යනවා. නෝට් එකේ මම වැඩිපුර දෙයක් කියලා තියෙනවා. පේනවද? ඒකෙත් පෙන්නලා තියෙන්නේ මේ වගේම ට්‍රුත් ටේබල් එකක්. එතකොට F වල අවුට්පුට් එකට අදාළව මෙතන SOP එක මම ලියලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවද මෙතන මම F bar
කියන තීරුව අරගෙන තියෙනවා. ඒ කියන්නේ F තීරුව දිහා බලාගෙන F bar කියන තීරුව මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිදානයේ අනුපූරණය. එයාට අදාළවත් මට SOPs ගන්න පුළුවන් නේද? එතන කරන්නේ එකම මෙතඩ් එක. එක තියෙන තැන් වලට අදාළව අපි පද ටික ලියා ගන්නවා. ඒ ටික ඊට පස්සේ SOP එකක් විදියට එකතු කරලා ලියනවා. හරි. තේරුණාද SOP එකක් හදාගන්න විදිය? truth table එකකින් right. බොහොම හොඳයි. හරි. right. මෙහෙමම මම කියලා දෙනවා POS එකක් හදාගන්න විදිහත්. මොකද ඒක මේකටම කැවිච්ච කොටසක්. ඔයගලන්ගේ ඊළඟ පිටුවේ තියෙන POS එකක් හදාගන්න විදිහ ඒක මට අර same table එකෙන්ම කියලා දෙන්න පුළුවන්. right. මම මේක මෙතන කොටස් දෙකක් විදිහට දාලා තියෙනවා. තේරුම් ගන්න පැහැදිලි වෙන්න. නමුත් මට මෙතනින්ම කියලා දෙන්න පුළුවන්. හරි. එතකොට POS හදන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ බිංදු තියෙන අවස්ථාව. right. ඒ කියන්නේ output එකේ ඕනම truth table එකක output තීරුවේ බිංදුව තියෙන අවස්ථාව අපි පාවිච්චි කරනවා POS එකක් හදාගන්න. right. ඉනුරි thank you. පුතේ මාව අපහැදිලි කියලා ඉනුරි කියනවා අනෙක් කට්ටියට කොහොමද? කැඩි කැඩිද ඇහෙන්නේ මාව? right. ඉනුරි දුව මට හිතෙන්නේ ඔයාගේ පැත්තේ පොඩි කනෙක්ෂන් අවුලක් තියෙන. අනිත් කට්ටියට දුව පැහැදිලිව ඇහෙනවා කියලා කියනවා. මොනා හරි ක්ලියර් නැති දෙයක් ආවොත් පුතේ මගෙන් අහන්න. right. හරි. එතකොට අපි බිංදු තියෙන තැන් තමයි සලකන්නේ POS එක ලියා ගන්න. POS එක ලියා ගන්නකොට අපි ඒ POS වලට තව වචනයක් කියනවා. මේකට කිව්වේ min term කියලානේ. POS වලට අපි කියනවා max term කියලා. මේ max terms ලියනකොට පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි SOP ලියනකොට කිව්වේ බිංදුව කියලා කියන්නේ අනුපූර්ණය වෙච්ච අවස්ථාව. එක කියන්නේ ස්වභාවික අවස්ථාව කියලානේ. මෙතනදී ඒක මාරු වෙනවා. මෙතනදී අපි අරගන්නේ බිංදුව කියලා කියන්නේ natural state එක. නැත්නම් බිංදුව කියලා කියන්නේ x කියන අවස්ථාව. එක කියලා කියන්නේ x bar කියන අවස්ථාව. right. ඔන්න ඕක ගොඩක් කට්ටිය පටල ගන්නවා. හරියට ඔළුවේ තියාගන්න ඕන දෙයක් ඕක. මොකද විභාග ප්‍රශ්නවල මේ වෙනකන් අහලා තියෙන්නේ POS අහලම නැහැ. මගේ මතකයේ හැටියට SOP ගැනම විතරයි අහලා තියෙන්නේ. නමුත් මොන වෙලාවෙ මේක හරියට දන්නේ නැහැ. right. ඒක නිසා ඒක මතක තියාගන්න. එතකොට මෙතනදී බිංදුව කියලා කියන්නේ x. එක කියලා කියන්නේ x bar. ඔන්න ඕක ඔළුවේ තියාගන්න ඕන. right. ඒකට අදාළව අපි මේක මැච් කරොත් දැන් අපි මේ ලියන්න හදන්නේ POS එක. right. එතකොට මම ඇත්තට මෙතන මාතෘකාවත් මගේ වෙනස් වෙන්න ඕනේ. SOP විතරක් නෙවෙයි. SOP හෝ POS කියලා මෙතන heading එක change වෙන්න ඕනේ. ඒතර මතක තියාගන්න ඕන දේ තමයි SOP එක ලියනකොට එක කියන අවස්ථාවත් POS එක ලියනකොට බිංදුව කියන අවස්ථාවත් සලකනවා කියන එක. හරි. ඒතර අපි POS වලට output එකේ බිංදු ටික සැලකුවා.
දැන් අපි බලමු ටර්ම් එක කොහොමද වෙන්න ඕනේ කියලා. මේ POS ටර්ම් එක කොහොමද? මේ බිඳුව කෙලින් තියෙන්නේ මේ කට්ටිය නේද? බිඳුව එක බිඳුව. දැන් මම කිව්වා මේ max term වලදී නැත්තම් POS එකට අදාළව ලියනකොට බිඳුව කියලා සලකන්නේ natural state එක x කියන අවස්ථාව, එක කියලා සලකන්නේ අනුපූර්ණ වෙච්ච අවස්ථාව. එතකොට මෙතන බිඳුව එක බිඳුව. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් වෙන්නේ a+ මොකද බිඳුව තියෙන්නේ a කෙලින්. බිඳුව කියන්නේ natural state. b ට තියෙන 1. එහෙනම් b bar plus c කියලා. හරි. ඔය ලියපු දේ තේරුණාද? ඇයි එහෙම ලියුවේ කියලා? right. අනිත් අය right. හරි. හොඳයි. right. එහෙනම් ඊළඟ අවස්ථාව අපි කොහොමද ලියන්නේ? ඊළඟට ඉන්නේ මෙයානේ. එතකොට තව ටිකක් මහත් වුණා නම් හොඳයි. තප්පරයක් ඉන්න ළමයි. right. මේ දෙවෙනි පේලිය බිඳුව 1 තියෙන්නේ. එයාව අපි ලියනවා a+ b bar plus c bar කියලා. මේ පේලිය එයා ඉන්නේ 1.1 කියලා. එතකොට අපිට ලියන්න වෙන්නේ 1ට a bar plus බිඳුවට b plus අනිත් බිඳුවට c bar. අවසාන එක්කෙනා එකේ යොම තුනක් තියෙන්නේ. නිසා අපි මේක ලියනවා a bar plus b bar plus c bar. දැන් POS එක ගන්නකොට අපි සලකන්නේ max terms ටික. ඉතින් දැන් හරි ලේසි. excuse me. max terms ටික සලකුවා. එකතුන් ටික තියෙනවා. POS එක කියලා කියන්නේ product of sums. එකතු වල ගුණිතයක්. ඉතින් එකතු වල ගුණිතය අපිට ලියා ගන්න හරි ලේසි. FPOS කියන එක නා අපි ලියනවා a plus b bar plus c dot a plus b bar plus c bar dot a bar plus b plus c bar dot a bar plus b bar plus c bar. තේරුණාද? right. අනිත් කට්ටිය හොඳයි. ඉනිරිදුව මාව ක්ලියර්ද දැන් ওই පැත්තට?
right හරි එහෙනම් අපිට තියෙන්නේ SOP POS ප්‍රකාශන කීපයක් ව්‍යුත්පන්න කරගන්න. හරි. කමක් නැහැ එනුරි අපි පොඩ්ඩක් කොහොම ඉඳගෙන try එකක් දෙන්න දුව ඕන පොඩ්ඩක් ආයෙ disconnect වෙලා connect වෙලා බලන්න දුව හරියයිද කියලා. ඉනුරි මම ප්‍රශ්න ටික මෙතන ලියනවා. එතකොට ඔයගලන්ට ප්‍රශ්න ටික කරලා මට එවන්නයි තියෙන්නේ. right හරි. මම truth table set එකක් අඳිනවා. එතකොට ඒකට අදාළව ටක් ගාලා උත්තර ටික අරගන්න ඕනේ. truth table ටිකත් ඇඳ ගන්න. මේ අපි මේ අභ්‍යාස කරන අවස්ථාවල විතර. right හරි. එතකොට මම ප්‍රශ්න ටික ලියාගෙන යනවා. ඔයගොල්ලෝ ලියන්න පටන් ගන්න. ගැටලුවක් නැහැ. හැම truth table එකකටම අදාළව SOP ප්‍රකාශනයයි POS ප්‍රකාශනයයි අර ගැනීමක් අපි කරන්නේ. right yes Acha mas saying what? I'm hiding. Acha miss hiding. Hey, Kaki, where's Achama? Go on. No. Go and find the Achama. Okay, I will find the Achama. So that is doing a work, ne? Give me a hug. Okay, I'll give you a hug. Right. Do you want to go? That is very clear. Okay. මම මේ හැම ප්‍රශ්නිකම F කියන තීරුව අඳින්නේ output එක විදිහට.
හරි මම මේ තුන්වෙනි අවස්ථාව ලියනවා මේ විදිහට මේක චුට්ටක් කට්ටිය බලන් හිටියට කමක් නැහැ ඕගලන්ට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ එකකුත් හරි මෙන්න මේක චුට්ටක් බලා ගන්න මේ විදිහට ඕගොල්ලන්ට දුන්නොත් මේ කියන්නේ SOP ප්‍රකාශනයක් ගැන. එතකොට මේකෙන් නිරූපණය වෙන දේ තමයි ඕගලන්ට ඉන්පුට්ස් 4ක් තියෙනවා කියන එක. right ඒ වගේම මේ තියෙන්නේ ප්‍රතිදාන තීරුවේ එක ලෙස ලකුණු වී ඇති ස්ථාන right ළමයි තප්පරයක් දෙන්න හරි ළමයි මෙන්න මේ විදිහට ඕගලන්ට සමහර ලාවට ගාන දෙන්න පුළුවන් මේ ගාන දුන්නම කුසල් දැන් පැහැදිලිද අනිත් අයට කොහමද කුසල්ට එපාර කුසල්ට පැහැදිලි නෑ කියලා කියනවා දැන් රූම් එකේ ඉන්න අනිත් අය අනිත් දුවල පුතාලා මොකද තත්ත්වය මම පැහැදිලි වැහෙනවද කුසල් පොඩ්ඩක් ලොග් අවුට් වෙලා ලොගින් වෙලා බලන්න අද පවර් ෆේලියර් එකක් නම් තිබුණා ටිකක් හතර වටේම කුසල් ටක් ගාලා ලොග් අවුට් වෙලා ලොගින් වෙලා බලන්න දැන් ඇහෙනවා නම් අවුලක් නැහැ No. No.
කුසල් ඇහෙනවද? ඉනුරිය මුකුත් කරේ නැහැ. මේ දැන් ඔයා නැති නිසා ඔයා ලොග් අවුට් වෙච්ච වෙලාවේ මම ප්‍රශ්න දෙක ඇඳපු එක විතරයි කරේ. ලියන විදිහක් ගැන දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ පුතේ. කුසල් ඇහෙනවද දැන්? හරි. කුසල් පොඩ්ඩක් බලන්නකෝ. අවුලක් නුත් පොඩ්ඩක් මට ආයෙ කියන්න. හොඳටම ඇහෙන්නේ නැත්තම්. right. හරි. ඉනුරි අපි කතා කර කර හිටියේ ඔයගලන්ට ප්‍රශ්නේ පුතේ මේ මම ලියලා තියෙන විදිහට දෙන්න පුළුවන් f වරහන් ඇතුළේ abcd සමානයි sigma කියන ලකුණ තමයි අපි මේකට කියන්නේ. මෙයා ඉන්ඩිකේට් කරන්නේ SOP එක කියන එක. එතකොට මේ 1 2 3 4 කියලා ලකුණු ටිකක් දීලා තියෙන්නේ ඔයගලන්ගේ සත්‍යතාව වගුවේ එක වැටෙන තැන් ටික. right. එතකොට එක වැටෙන තැන් ටික කියලා කියන්නේ දැන් මේ මගේ දකුණු අත පැත්තේ මම ඇඳලා තියෙන සත්‍යතාව වගුව හිතුවොත් මේ සත්‍යතාව වගුවේ මේ ප්‍රතිදාන තීරු වලට අදාළව ඔයගලන්ට තියෙනවනේ අගයන්. right. ප්‍රතිදාන තීරු නෙවෙයි මේ ලියලා තියෙන combinations සත්‍යතාව වගේ ලියලා තියෙන combinations වලට අදාළව දශමය අගයන් තියෙනවා. මොනවාද දශමය අගයන් වෙන්නේ? බිඳුව බිඳුව බිඳුවෙන් නිරූපණය කරන්නේ බිඳුව. බිඳුව බිඳුව එකෙන් නිරූපණය කරන්නේ එක. බිඳුව එක බිඳුවෙන් නිරූපණය කරන්නේ දෙක. ඒ විදිහට අපිට මේවා ලියන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 කියන විදිහට. sorry වැරද්දුවා මම. බිඳුවේ ඉඳලා 7 වෙනකම්. පළවෙනි එක්කෙනා බිඳුව, දෙවෙනි එක්කෙනා 1 2 3 4 5 6 7 කියලා ලියන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ස්ථාන ටික. ඒ කියන්නේ දැන් 1 කියලා කියන්නේ දෙවෙනි පේලිය. 2 කියලා කියන්නේ තුන්වෙනි පේලිය. 4 කියලා කියන්නේ පස්වෙනි පේලිය. එතකොට ඔය විදිහට ඔය සම්මතය ඕනම ට්‍රුත් ටේබල් එකක හදන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ ඉන්පුට්ස් දෙකයි නම් පේලි 4යි. එතකොට එයා නම් වෙන්නේ බිඳුව 1 2 3 කියලා. ඉන්පුට් 3යි නම් මෙතන තියෙන ඉන්පුට්ස් දෙකයි. මෙතන තියෙනවා ඉන්පුට්ස් 3ක්. පේලි 8යි බිඳුවේ ඉඳලා 7 වෙනකම්. එතකොට ඉන්පුට්ස් 4ක් තියෙනවා නම් කීය දෙන්න ඕන? බිඳුවේ ඉඳලා කීය වෙනකම් තියෙන්න ඕන? ඉන්පුට්ස් 4කට. ඉන්පුට්ස් 4ක්. ඉන්පුට්ස් 4ක් නම් කවිෂා. ඉන්පුට් ලයින් 4ක් තියෙනවා නම් පේලි කීයක් තියෙන්න ඕනද කියලා මම අහන්නේ. දැන් ඉන්පුට් 2ට පේලි 4ක් තිබුණා. ඉන්පුට් 3ට පේලි 8ක් තිබුණා. ඉන්පුට් 4ට පේලි 16ක් තියෙන්න ඕනේ. අන්න හරියම. ඉන්පුට් 4ට පේලි 16ක් තියෙන්න ඕනේ. එතකොට එහෙනම් අපේ 16 කියන එක රේන්ජ් වෙන්නේ කීයේ ඉඳලා කීයටද? බිඳුවේ ඉඳලා 15 වෙනකම්. නේද? මේ වගේ නේචර් එකත් එහෙමනේ. 4ක් තියෙනවා නම් බිඳුවේ ඉඳලා 3ට. 7ක් තියෙනවා නම් බිඳුවේ ඉඳලා 7ට. sorry 8ක් තියෙනවා නම් බිඳුවේ ඉඳලා 7ට. 16ක් තියෙනවා නම් බිඳුවේ ඉඳලා 15ට. right? එහෙනම් මේ බිඳුවේ ඉඳලා 15ට අංක වුණාම එක වැටිලා තියෙන තැන් ටික තමයි මේ ප්‍රතිදාන තීරුව එක ලෙස ලකුණු වී ඇති ස්ථාන කියලා මම ඔයගලට දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට ට්‍රුත් ටේබල් එක ඇඳලා එකේ ටික ලකුණු කරලා බිඳුව ටික ලකුණු කරලා SOP POS අරගන්න වෙනවා වෙන්නත් පුළුවන්. right? එතකොට ඔය සිග්මා ලකුණ තියෙන්නේ
SOP වලට ඔක ලියන තව ක්‍රමයක් තියෙනවා. මම ඒක මෙතන ලියන්න විචල්්‍ය 3කට අදාළව x y z කියලා දෙන්න පුළුවන්. සමානයි මේ මාක් එකට අපි කියනවා පයි මාක් එක කියලා. right එතකොට උඩ ඉන්නේ සිග්මා මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ වෘත්තයක අරය වෘත්තයක පරිධිය සමීකරණ ගන්නකොට 11 වසරේ ඉගෙන ගත්තේ 2πr කියලා. මෙයාට කියන්නේ පයි කියලා මේ ග්‍රීක් වර්ඩ් එකක්. එතකොට මේකෙත් ලකුණු කරන්න පුළුවන් එක වැටලා තියෙන තැන්. දැන් මේ පයි කියන මාක් එක තියෙන්නේ POS එකට. SOP එකට නෙවෙයි. ඒ කියන්නේ බිඳුව ප්‍රතිදානයේ බිඳුව වැටලා තියෙන අවස්ථාව. right අර කලින් විදිහටම මේකෙන් ඉදිරිපත් වෙන්නේ ආදාන ගාන. මේකෙන් ඉන්ඩිකේට් වෙනවා POS එකක් කියන එක බව. මෙතනින් ඉන්ඩිකේට් වෙනවා ප්‍රතිදාන තීරුවේ බිඳුව ලෙස ලකුණු වී ඇති ස්ථාන. හරි. ඔය කියපු දේ තේරුණාද? එතකොට ඕක දිහා බලාගෙන සත්‍යතාව වගු ඇඳ ගන්න පුළුවන්ද? කන්ෆර්ම් කරන්න බලන්න. right අනිත් අය හරි කවිෂා මම මේ ප්‍රශ්න දෙකට අඳින්නේ නැහැ වෙන එකක් ඇඳලා පෙන්නන්නම් ඔය දෙක ඔයගොල්ලෝ ප්‍රශ්න විදියට කරන්න ඕනේ හරි මම ප්‍රශ්න ටික පෙන්නන්නම් මම මේ වගේ එකක් කරලා පෙන්නන්නම් ඉන්න ඔන්න මේක එක්සැම්පල් එකක් විදියට මම කරන්නේ ඔන්න මම අර ගන්නවා f ABC සමානයි සිග්මා බිඳුව 1 3 5 7 ඔන්න ඔහම දුන්නොත් බොහොම ලේසි දෙයක් තියෙනවා ආදාන 3යි කියලා පෙන්නලා තියෙනවා ABC එහෙනම් මම මේ ආදාන 3ට මුලින්ම ට්‍රුත් ටේබල් එක ඇඳ ගන්නවා A B C F තමයි අවුට්පුට් එක වෙන්නේ මේ විදිහට ටක් ගාලා ට්‍රුත් ටේබල් එක ඇඳ ගන්නවා ඊළඟට අවුට්පුට් එක අපි ලකුණු කරන්නේ මෙතන තියෙන කම්බිනේෂන්ස් ටිකට අදාළව. එතකොට දැන් මේකේ අගයන් ටික කොහොමද ලකුණු වෙන්නේ? මේකේ තියෙන පේලි 8යි. පේලි 8 තියෙනකොට ලකුණු වෙන්නේ බිඳුවේ සිට 7 දක්වා. මේක බිඳුව 1 2 3 4 5 6 7 right එතකොට A වයින් කියලා තියෙන්නේ බිඳුව 1 3 5 7 කියන ඒවාට එක වැටලා තියෙනවා. එහෙනම් මම එක මාක් කරනවා ඒ තැන් වලට. බිඳුව පේලියට එකක්. එක පේලියට තව එකක්. 3ට තව එකක්. 5ට තව එකක්. 7ට තව එකක්. එතකොට ඉතිරි තැන් තියෙන්නේ බිඳුව. right දැන් SOP හා POS ලියන්න ලේසියි. right හරි තේරුණාද හැමෝටම
right. හරි. right. හරි. ඔන්න එනම් ප්‍රශ්න හතර තියෙනවා. ටක් ගාලා අඳින්න. පළවෙනි දෙකට නම් SOP POST ඇඳගත්ත ගමන් ලියන්න පුළුවන්. අර දෙන්න හිතලා ඇඳගෙන උත්තර ටික ලියා ගන්න ඕනේ. හරි. පළවෙනි දෙන්න ඇඳගන්න ඊට පස්සේ මම 3 4 ප්‍රශ්න ටික පෙන්නන්නම්.
ඉමාෂි කියන්න. ඔව් ඔව් 3-4 කරන්න ඕනේ පුතේ. ඔව් පුතේ WhatsApp කරන්න. උත්තර ටික WhatsApp කරන්න. ඔක්කොම ටික එකට එවුවත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් normal විදිහට එවුවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? Right. Kavisha ඉන්න බලමු. Right, Kavisha. Oh. So බලමු SOP එක. ඔව්. හරි පුතේ SOP එක හරි. පළවෙනි ප්‍රශ්නේ POS එකත් හරි. දෙවෙනි එක
දෙයිද දෙවෙනි එකේ බලන්න ඔව් SOP එකත් හරි POS එකත් හරි දෙවෙනි එකේ. හොඳයි දුව. කවිෂා 1 2 හරි. කුසල් SOP එක හරි. POS එකත් හරි. Imashi නෑ ඉමාෂි තුන්වෙනි ගානේ D කියන්නේ අවුට්පුට් එක නෙවෙයි තුන්වෙනි ගානේ ඉන්පුට්ස් 4ක් තියෙනවා පුතේ. එතකොට පේලි 16ක් එනවා ඉමාෂි. අවුට්පුට් තීරුව F කියලා අරගෙන මේ 1 2 4 5 6 10 12 14 තියෙන තැන් ටිකට එක දාගන්න. ඒ කියන්නේ මේ වගේ මේ අර වම් අත පැත්තේ පේන්න තියෙන වගේ ට්‍රුත් ටේබල් එකක් ඇඳ ගන්න ඕනේ. ඒක පේලි 16ක එකක්. බිඳුවේ ඉඳලා 15 වෙනකම් ලකුණු වෙලා තියෙනවා. right right ඉමාෂි නේද මේ ඔව් ඉමාෂි පළවෙනි ගාන හරි හොඳයි පුතේ ඒකේ තපරකින්ද නෑ හරි SOP එකත් හරි POS එකත් හරි හොඳයි ඔව් කවිෂා දෙවෙනි ගාන P bar Q bar R bar hari P bar Q bar R hari P bar Q R bar hari P Q R ඉමාෂි දෙවෙනි ගානේ පුතේ එකේව පහක් තියෙනවා දුවගේ අතින් ෆොටෝ එක මට එවෙලා තියෙන පුතේ අර අන්තිම කෑල්ල පේන්නේ නැති වෙන්නේ මට චුට්ටක් ෆොටෝ එක ආයෙ එවන්න දුව POS එක හරි එකේ කවිෂ දුව ප්‍රශ්නයක්ද අහන්න කවිෂ තුන්වෙනි ගාන ක්ලියර්ද ඕකේද right කවිෂා මේ මෙතන අපි කරපු දේ තේරුණා නේද මම මෙතන කරපු එක තේරුණාද ඔව් ඕකේ එතකොට දැන් ඔය තුන්වෙනි ගානේ පේලි 16ක් එනවා අවුට්පුට් එක එන්නේ මම අර වරහන් ඇතුලේ ලියලා තියෙන තැන් වලට 1 2 4 5 6 10 12 14 කියන තැන් වලට ඊට පස්සේ SOP POS අර සාමාන්‍ය අනිත් ගණන් වල ඔයා ලියලා තියෙනවා වගේ එක වැටිච්ච තැන් ගුණිත කියලා ගන්න බිඳුව වැටිච්ච තැන් එකතු විදිහට ගන්න කොතනද අවුල තියෙන්නේ කවිෂා කවිෂා මට මේක කියන්න පේලි 16ක ට්‍රුත් ටේබල් එක පුරව ගන්න විදිහ
ඔළුවේ තියනවද කොහොමද කියලා? පේලි 16. පේලි 16 පිරෙන්නේ පුතේ පළවෙනි පේලිය 0.8යි 1 වටක් පිරෙන්න ඕනේ. ඒ කියන්නේ A තීරුව B තීරුව 0.4යි 1.4යි 0.4යි 1.4යි විදිහට C තීරුව 0.2යි 1.2යි 0.2යි 1.2 විදිහට D තීරුව 0.1 0.1 0.1 විදිහට. right clear නේද sure නේද? right මෙනුල් උත්තරය ආවකෝ බලමු. අන්න හරි. ඔව් කවිෂා. right හරි හොඳයි මෙනුල් පළවෙනි එක හරි.
හරි කුසල් උත්තරය ආවා කො බලමු කුසල් පුතේ ඔයාගේ SOP එකේ දෙවෙනි ටර්ම් එක පළවෙනි ටර්ම් එකයි දෙවෙනි ටර්ම් එකයි දෙකම එක වගේ. පළවෙනි ටර්ම් එකයි දෙවෙනි ටර්ම් එකයි දෙකම එක වගේ ඒක වැරද්ද හදාගන්න. අනිත් ටික හරි. right හරි අවුල නැහැ කුසල්. right කවිෂා උත්තරය බලමු. ඔව් තත්පරයක් ඉන්න පොඩි වැරද්දක් තියෙනවා පුතේ. නෑ දරුවෝ වරද්දගෙන තියෙන්නේ. කවිෂා පළවෙනි පේලිය එන්නේ 0.8කුයි 1.8කුයි පුතේ. එක කෙලින්ම 0.8යි ඊළඟට 1.8යි. දෙවෙනි පේලිය එන්නේ 0.4යි 1.4යි. 0.4යි 1.4යි විදිහට පේලි 16 පිරෙනවා. නිතරම භාගේ කැඩි කැඩි යන්නේ දුව. ඒ කියන්නේ මුලින්ම 16 දෙකට බෙදනවා 0.8යි 1.8යි. ඊළඟට 16 හතරට කැඩෙනවා 0.4යි 1.4යි 0.4යි 1.4යි. තේරෙනවද? එක වගේ සෙට් එකකට අදාළව දෙකට කඩ කඩ යන්නේ. තේරුණාද කවිෂා? දැන් මේ මෙතන අපි මෙතන කරලා තියෙන්නේ. මේකට බේසිස් එකක් තියෙනවා මේ අපි ද්විමේය සංඛ්‍යා ලියන්නේ. මුලින්ම පළවෙනි පේලිය දෙකට බෙදනවා. භාගයක් බිංදු භාගයක් එක ඒවා. ඊළඟට මේ එක වගේ සෙට් එකක් අරගෙන ආයි ඒක දෙකට බෙදනවා. භාගයක් බිංදු භාගයක් එක ඒවා. භාගයක් බිංදු භාගයක් එක ඒවා. ආයි එක වගේ සෙට් එකක් කරන් දෙකට බෙදනවා. භාගයක් බිංදු භාගයක් එක ඒවා. භාගයක් බිංදු භාගයක් එක ඒවා. ඔය විදිහට තමයි ඔක කන්ටිනියු වෙන්නේ. හරි. දැන් හරිද කවිෂ ක්ලියර්ද? right හරි ක්ලියර් කරගන්නකෝ. ඉන්න කුසල්
मेनुअल ද මට උත්තරේ එව්වේ නෑ නේද හරි 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 එන්න බලමු right තරිඳු හරි තරිඳු ඔව් ඔව් SOP එක හරි පුතා පළවෙනි එකට POS එකත් හරි නියමයි හොඳයි තරිඳු ඉන්නව නේද රූම් එකේ ඔව් ඉන්නවනේ right
ළමයි 3 4 හිර වෙලා ඉන්නේ. right කරගෙන යන්න. right තරින්දු ආන්සර් එක ආවා ඉන්න බලමු. right ko බලමු. හරි හොඳයි පුතේ. හරියටම හරි. 3 4 කරන්න. අවුලක් කමක් නැහැ සම්දිත්තා. දුව හිමින් සැරේ මට ෆෝන් එක තියෙන වෙලාවක එවන්නකො මම එතකොට රිප්ලයි කරන්න පුතේ.
right කවිෂා උත්තර ටික ආව බලමු අන්න හරි ඔය තියෙන්නේ හොඳයි right very good 1 2 4 5 6 10 11 14 නේ හරි හොඳයි SOP එක හරි පුතේ POS හරි හොඳයි දෙකම හොඳයි දෙකම හරි පුතේ very good තුන්වෙනි ගාන right right very good දෙකම හරි පුතේ හොඳයි අනිත් අය එක දෙක හැමෝම වගේ එව්වා Can you go before your floor stand or like
හරි මොකද තත්ත්වය සංදීප්ත දුව ඉවරද මෙනොල් කුසල් right හරි මෙනොල් කරගෙන යන්නකෝ දැන් කවිෂ කරලා ඉවරනේ කවිෂ මේක නිකන් try කරන්නකෝ නේද අපරාධනේ නිකන් ඉන්න එකේ
හරි කුසල් තුන්වෙනි එක හම්බුණා ඉන්න බලන්න. කුසල් පොඩි අවුලක් තියෙනවා. SOP එකේ පුතේවා තුන්වෙනි ගානේ A බා B බා C බා D බා කියලා අරන් තියෙනවානේ. ඒ කියන්නේ බිඳුවේ හතරක් තියෙන තැන. එතකොට මෙතන නම් කරලා තියෙන්නේ 1 2 4 5නේ. එක හරි මම හිතන්නේ තැන් ටික පොඩ්ඩක් අවුල් කරගෙන තියෙනවා පුතේ. 3 4 හරි 9 ඔව් කුසල් පොඩ්ඩක් බලන්න පුතේ එතන. හරි ඉතින් මම තුන්වෙනි ගාන මෙතන පොඩ්ඩක් හදන්නම් කට්ටිය බලන්න හරියට කරගත්තොද කියලා. කුසල් පළවෙනිම ටර්ම් එක ඔයාලා ලියලා තියෙන SOP එකේ A බා B බා C බා D බා. ඒ කියන්නේ බිඳුවේ ඒවා හතරක් නේ කියන්නේ. නමුත් මම බිඳුව තියලා නෑ පුතේ අවුට්පුට් එක විදිහට. ඉන්නකො මම ඒක පහළට ගන්න. Right. කුසල් ඒකේ මේ අතරමැද වැරදිච්ච තැනු තියෙනවා. පොට්ටක් බලන්න කුසල්. ඔය තුනක් ලියලා තියෙනවා මට තේරෙන විදිහට තුන නෑ නේද මගේ සෙට් එකේ. A බා B බා C බා D කියන්නේ එක ඒක හරි. ඊට පස්සේ තුනක් කන්සිඩර් කරලා තියෙනවා. තුන මේකේ තිබුණේ නෑ මට මතක විදිහට. ඔව් තුන නෑනේ පුතේ මේකේ. පොඩ්ඩක් බලන්න පද ටික පොඩ්ඩක් මාර්ලා එන්නකෝ මෙතන ඉඳන්ම හරිද කියලා බලන්න. ඒතර හරි. All right. හරි කුසල් බලන්නකො මේකත් එක්ක මැච් කරගන්නකො මම මෙතන අඳිනවා දැන් මොකද තියෙන්නේ මෙයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකට එන මෙසේජස් වලට
right කවිෂා ඉන්න මම බලන්නම් මේක ඇන්ටලි ඉවරයක් කරමු ළමයි පොඩ්ඩක් ඉන්න මගේ white board එක අද පොඩ්ඩක් ඉඳ වෙලා තියෙනවා හරි මේ ඇවිල්ලා තියෙන්නේ මං ඇන්දේ 16 අවුට්පුට් එක ඒකේ කියලා තියෙන ටිකට අදාළව 1 2 4 5 6 10 12 1 2 4 5 6 10 12 ඊළඟට 14 අන්න ඔය විදිහට ලකුණු වෙන්න ඕනේ right ඒතර ඔය විදිහට ලකුණු වෙන්න ඕන ඔය විදිහට ලකුණු වෙලා SOP POS එක ක්ලියර් වෙන්නයි තියෙන්නේ right ඒ නිසා කලබල නැතුව ඕක කරගන්න right දැන් ප්‍රශ්න ඉවර කරන කට්ටිය මට ඇඳලා එවන්න කවිෂාගේ උත්තරේ චුට්ටක් බලමු බලලා අපි අද සෙෂන් එක හිමිහිට ඉවර කරගමු ඔව් කවිෂා Good.
right hari lamai එතකොට මේ තියෙන truth table එකේ විදිහට දේවල් ටික ඉවර කරගෙන complete කරලා මට උත්තර ටික එවන්න. එතකොට මම බලලා reply කරන්නම් කොහොමද කියන එක ගැන. කවිෂ කවිෂගේ ලියලා තියෙන උත්තර ටික හරිදුව මම අන්තිමට දාපු එක සම්බන්ධයෙන් මේ පස්වෙනි ගාන අනිත් කය හැදුවේ නැතුණට ප්‍රශ්නයක් නැහැ. මම කවිෂ වැඩ ටික ඉවර නිසා තව ගානක් කරමු කියලා ඕක දැම්මේ. මේ ගණන් හතර මේ මම දාපු ගණන් හතරේ උත්තර ටික මට හරියට සෙටල් කරලා එවන්න. right එතකොට ඊළඟ දවසේ අපි OS පටන් ගන්නවා. ඉන්සා operating system tut එක ගත්තේ නැති කට්ටිය tut එක එකතු කරගන්න. එකතු කරගෙන වෙනද විදිහටම normal විදිහට settle වෙමු. right එතකොට හතට එකතු වෙනවා. ඇවිල්ලා අපි operating system ටිකක් කතා කරලා theory ටික කතා කරලා ඊට පස්සේ මේ ගණන් හතර පැත්තට එමු. gates වල right හරි එහෙනම් අදට session එක මෙතනින් end කරමු පොඩ්ඩක් මගේ white board එක නිසා වැඩ ටික කරගන්න late වුණා කුසල් හතරවෙනි ගානද ඕනේ මේ තියෙන්නේ හතරවෙනි ගාන right hari එහෙනම් කට්ටිය leave වුණාට කමක් නැහැ thank you very much ලබන සතියේත් මේ වෙලාවටම හම්බෙමු right කවුද සංදීප්ත දුව මට උත්තර ටික එවන්න hari එහෙනම් thank you very much ඊළඟ සතියේත් මේ වෙලාවට එකතු වෙමු right hari okay thank you හැමෝටම good night